ආයිබෝන් ප්‍රිය හිතවතුනි අදත් ඔබට සුපුරුදු සහෝදරත්වයේ නාලිකාව ඉදිරිපත් කරන විකසිත සිත් වැඩසටහනත් අරගෙන මම ඔබේ නිවසට ආවා. හැබැයි තනියම නෙවෙයි. තවත් ආබාධ සහිත ප්‍රජාවේ බොහොම අපූර්ව දිරිය තරුවක් සමගින් තමයි ඔබේ නිවසට මම ආවේ. වැඩසටහන ආරම්භ කරන්නට කලින් ඔබට මතක් කරන්නට ඕනේ මේ විකසිත සිත් වැඩසටහන කියලා කියන්නේ අද පොහෝ දිනේ වුණාට පොහෝ දිනයට එහා ගිය බොහොම අපූර්ව වැඩසටහනක් කියන කාරණය ඔබට මතක් කරන්නට ඕනේ. අපේ රටේ ආබාධ සහිත ප්‍රජාවේ බොහොම දිරිය තමන්ගේ ජීවිතේ ජයගත්තු අපූර්ව තරු තමයි මේ විකසිත සිත් වැඩසටහන හරහා ඔවුන්ගේ කතාව කියන්න යාල් ටීවී හරහා ඔබේ නිවසට එන්නේ. මට මේ කතාව මෙහෙම පටන් ගන්නට හිතුණා. අපේ රටේ ඔබට මතක නම් දශක 3ක බොහොම භයානක භයංකාර බොහොම යුද්ධයක් තිබුණා කියන කාරණේ ඔබ හැමෝම දන්නවා. එහිදී අපේ රටේ තරුණ තරුණියෝ බොහෝ දෙනෙක් මෙලොවින් තමන්ගේ ජීවිතය හැර ගියා. ඒ වගේම තව සමහරු සදාකාලික ආබාධ සහිත තත්ත්වයට පත් වුණා. එහෙම නැත්නම් අපි කියනවා යුද්ධයේදී රණක්ෂිතයට පත් වුණා කියන කාරණය. එහෙම ආබාධ සහිත බවට පත් වුණාට ඔවුන් ඒ ආබාධ සහිත බව පස කළා. තමන්ගේ රටට කීර්තියක් ගෙන දෙන්න තමන්ගේ බොහෝ දේ කැප කරලා තමන්ගේ රටට කීර්තියක් ගෙනත් දුන්නා. අන්න එවන් වූ අපූර්ව රණවිරුවෙක් සහ ක්‍රීඩකයෙක් ගැනයි අද විකසිත සිත් වැඩසටහන තුලින් ඔබ හමුවට ගෙන එන්නේ. ඔබට මතක නම් මේ වීඩියෝ නරඹලා මේ මතකයේ අලුත් කරනවා අපේ මැදිරියේ ඉන්න තරුව කවුද කියන කාරණය. අපේ රටේ අපට නිදහස ලබා දෙන්න ගිහිල්ලා ආබාධ සහිත තත්ත්වයටපත් වෙලා ඊට පසුව අපේ රටට කීර්තිය ගෙන දුණු බොහොම අපූර්ව ජව සම්පන්න ක්‍රීඩකයෙක්. ඒ නිසා මම හිතනවා මේ විකසිත සිත් වැඩසටහන අද බොහොම ජව සම්පන්න විකසිත සිත් වැඩසටහනක් වෙයි කියන කාරණය මම විශ්වාස කරනවා. ඔහු නමින් දිනේෂ් ප්‍රියන්ත හේරත්. ආයිබෝන් දිනේෂ්. ආයිබෝන්. දිනේෂ් මට කියන්නකෝ දැන් මට මේ කතා බහේදී කොතනින් කොහොම මේ කතාව පටන් ගන්නද කියලා මට හිතා ගන්න බෑ. අපි පාසල් කාලයට සහ ඔබේ හැදුණු වැඩුණේ කොහෙද කියන කාරණේ අපි පැහැදිලි කරලා ගමු අපේ ආදරණීය ප්‍රේක්ෂකින් වෙනුවෙන්. ඔව් ඇත්තටම මම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉපලෝගම කොට්ටාසේ කහගම කියන පුංචි ගාමේ ඉපදිලා ඊට පස්සේ පාසල් කාලේ කාගම දාස් වෙන මහා විද්‍යාලයට මම ඉගෙනුම ලැබුවේ. ඇත්තටම ඊට පස්සේ මට අවුරුදු 13ක් විතර වුණා මගේ පියා හිමුණා. එයා හිමීමත් එක්කම ඉතින් පවුල ගොඩනගා ගන්න ලොකු අසීරුතාවයකටපත් වුණා. නමුත් මමයි මගේ මෑණියෙක් අහුවෙලා මට සහෝදර දෙන්නෙක් ඉන්නවා. මමයි මගේ අම්මා එකතු වෙලා ගොවිතැන් කටයුතු කළා පවුල ගොඩනගාගෙන තමයි ඉතින් 2005 වසරේ ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳෙන්න තීරණය කළේ. ඔබ බොහොම අභීත රණවිරුවෙක් හැටියට යුද හමුදාවට එකතු වෙනවා කියන කාරණේ ඔබ සඳහන් කරනවා. එතකොට දිනේෂ් මට කියන්නකෝ මේ ඔබට පොඩි කාලේ ඉඳන් ආසාවක් තිබ්බද යුද හමුදාවට එකතු වෙන්න? මොකක්ද හේතුව යුද හමුදාවට එකතු වෙන්න? ඔව් ඇත්තටම පොඩි කාලේ ඉඳන් ලොකු ආසාවක් තිබුණා. මොකද මගේ මාමා කෙනෙක්, ඒ කියන්නේ අම්මගේ මල්ලි කෙනෙක් නැති වුණා යුද්ධයේදී. 1998 වගේ වර්ෂයේදී. ඇත්තටම ඉතින් එදා ඉඳන් ලොකු ආසාවක් තිබ්බා යුද හමුදාවට බැඳෙන්න. ප්‍රජාතිය බේරගන්න සහ රටට දෙයක් කරන්න ඕන කියලා බලාපොරොත්තු එදා ඉඳන්ම තිබ්බා. එතකොට දිනේෂ් ඔබට මතකද දැන් ඔබ යුද හමුදාවට බැඳිලා ඔබට අමතක නොවන සිදුවීම් එහෙම ඇති. අපි ඒ පිළිබඳව අතීතයට ගිහිල්ලා මතක් කරමු. ඔව් ඇත්තටම 2005 යුද හමුදාවට බැඳිලා ඊට පස්සේ මාස 9ක පුහුණුවක් ලැබලා ගජබා රෙජිමෙන්තුවේ. ඊට පස්සේ තුන්වෙනි ගජබා රෙජිමෙන්තුව ඇතුළත් වුණේ. ඊට පස්සේ යාපනයේ රාජකාරී කරන්න ගියා. ඇත්තටම ඉතින් රාජකාරී කරන අවස්ථාවේදී ගොඩක් කරදරවලට මුහුණ දුන්නා. ඒ කියන්නේ ඊට පස්සේ අපි නැවත මොහොමලේ මේ ඉදිරි ආරක්ෂක වලට යමු කරා. එතන මාස 3ක් රාජකාරී කරලා එතනින් බිහිසුණු අත්දැකීමකට මුහුණ දුන්නා එල්.ඩි. සත්‍යවාදීත් එක්ක. ඉතින් ජීවිතේ නොවිඳපු අත්දැකීමක් වින්දා එදා. ඊට පස්සේ නැවත අපි 57 වෙනි සේනාංකයට රැගෙන ආවා වවුනියාවේ. හරහා 57 සේනාංකයට ඒ කියන්නේ අක්කරයන් කුලම් හරහා ඉදිරියට ගමන් කරන්න. ඊට පස්සේ ඉතින් මම 2008 වසරේ විවාහදීවට පිවිසුණා. ඊට පස්සේ තමයි මගේ බෙස්මන් ආපු යාළුවත් එක්ක මම ඇවිල්ලා වෙඩින් එක ඉවරලා
අපි දෙන්න නැවත නිමාඩු ඉවරලා රාජකාරියට රපෝර්තුව අපි දෙන්න එකම හිට්මෑන් එකට වැටුනේ. ඊට පස්සේ අපිට තිබෙ සතුරු බංකරයක් විනාශ කරන්න. නිමාඩු ඉවරලා දවස් 3ක් විතර ගිහිල්ලා ඊට පස්සේ අපි ගියාට පස්සේ ඒ බංකරේ විනාශ කරන්න යනකොට මගේ යාළුවාට එතන බිම් බෝම්බ එක ගහලා යාළුවා මියදුනා. එතන මගේ ඇස් දෙක ඇස් 50 අපිට මේක තමයි ඉතින් මම යුද පිළියෙල දාපු බීසුණුම කියන්නේ දුක්බරම අවස්ථාව. ඊට පස්සේ නැවත 2008 12 වෙනි මාසේ 16 වෙනි දින කිල්ලොච්චි නගරය අත්පත් කරගන්න අපට තිබ්බේ ඉදිරි ආරක්ෂකවල කඩ දමලා. ඊට පස්සේ අපි 2015 රාත්‍රියේ ප්ලෑන් කරා 2012 වෙනි මාසේ 16 වෙනිදා පැහැර දියත් කරන්න කිල්ලොච්චි නගරේ ඩිෆෙන්ස් එක අල්ලගන්න. ඊට පස්සේ අපි එළිය නිකන් ඉදිරි ආරක්ෂකවල රැකවලා ඉඳලා උදේ පාන්දර 7ට තමයි ඇටැක් එක කරලා ඉතින් ඉදිරි ආරක්ෂකවල අල්ලගත්තා. ඊට පස්සේ නැවත අපිට පැයකට පස්සේ දැනුම් දුන්නා නැවත කිලෝමීටරයක් ඉදිරියට ගමන් කරන්න කියලා. ඒ ඉදිරියට ගමන් කරනකොට තමයි සතුරු අයල්ල කරන T56 උණ්ඩ තුනක් වම් අතට දුන්නේ. ඊට පස්සේ තමයි ඔබේ වම් අත අප්‍රාණික වෙලා වාබාධ සහිත තත්ත්වයටපත් වෙන්නේ. ඔව්. එතකොට දිනේෂ් මට කියන්නකෝ ඔබට එතනින් පසුව ඔබ ජීවිතය කොහොමද ගොඩනගා ගත්තේ රණවිරුවෙක් බොහොම ධෛර්යවත් පුද්ගලයෙක් හැටියට? ඔව් ඇත්තටම ඒ වෙඩි වැදිලා මම උදේ 10ට විතර වෙඩි වැදුනේ. ඊට පස්සේ කොමාරි විදහාමුදා රෝහල රැගෙනට රාත්‍රී 12ට විතර ඇති. ඊට පස්සේ ඉතින් අවුරුදු 4ක් විතර ප්‍රතිකාර ලැබලා විදහාමුදා දිනවා ආබාධ රණුවන් පුනරුත්ථාපන කිරීමේ වැඩසටහනක් කරලා තමයි මේක පටන් ගත්තේ. ඒ කියන්නේ වෘත්තීය වශයෙන් තමුන්ට කුමන හෝ දෙයක් තෝරා ගන්න හැකියාව ලැබුණා. ඒ කියන්නේ නර්තනය, ගායනය, ක්‍රීඩාව මම තෝරගත්ත ක්‍රීඩාව. ඇත්තටම ක්‍රීඩාව තෝරන මම ලොකු ගමනක් ඇවිල්ලා අද ලංකාවට ලොකු කීර්තියක් ලබා දීලා තිනවා. එතකොට මේ දිනේෂ් ඔබට මතකද දැන් ඔබ ශ්‍රී ලංකාව නියෝජනය කරපු දැන් සුසන්තිකා අපි උදාහරණයක් හැටියට ගත්තොත් සුසන්තිකා ජයසිංහගෙන් පස්සේ ඔබ ශ්‍රී ලංකීය නාමය ලෝකෙටම ගෙනියනවා. ශ්‍රී ලංකාව කියන නම සමහර විට දැන් අපි ඒ දවස්වල කියනවා සුසන්තිකා හන්දා අපේ රට ශ්‍රී ලංකාව කියන රටක් තිබ්බා කියලා හඳුනගත්තා. දැන් අද වෙනකොට දිනේෂ් ප්‍රියන්ත හේරත් කියන මේ ඔබ හින්දා ශ්‍රී ලංකාව කියන නාමය රන් අකුරෙන් ලියවිලා හමාරයි. දිනේෂ් මට කියන්නකෝ ඔබේ දැන් ක්‍රීඩාවට පිවිසුණාට පස්සේ කොහොමද ඔබේ පළවෙනි පැරා ක්‍රීඩා තරගාවලිය මොකක්ද ජාතික වශයෙන්? ඔව් ඇත්තටම පළවෙනි තරගය දා ශ්‍රී ලංකා යුද හමුදාවේ අන්තර්ජාතික තරගාවලිය. ඒ කියන්නේ මම හෙල්ලකන ක්‍රීඩාව තෝරගත්තේ මම පොඩි කාලේ හෙල්ලකන ක්‍රීඩාව කරලා තිබෙන්නේ නැහැ. ඒ කියන්නේ නුහුරු ක්‍රීඩාසාවක් තමයි ආරම්භ කරේ. නමුත් ඒ ආරම්භ කරලා මගේ හිතේ ශක්තියෙන් ධෛර්යයෙන් මම 2012 වර්ෂයේ අන්තර්ජාතික යුද හමුදා පැරා තරගාවලියේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටවලා සම්පතක්කම දිනාගත්තා මේ අවුරුද්දේ. ඊට පස්සේ තමයි ඉතින් ක්‍රීඩා දිවියට ඉහළ පිම්මක් ඇති වෙලා මට එම අවුරුද්දෙම මැලේසියානු විවෘත පැරාමාරල ක්‍රීඩා තරගාවලියට නියෝජනය කරන්න හැකි වුණා. ඇත්තටම මේ තරගාවලියට සහභාගී වෙලා මම නව ශ්‍රී ලංකා වාර්තාවක් නැවත අලුත් කරලා රම්පදක්කම රැගෙන ආවා ලංකාවට. එතකොට මට කියන්නකෝ දිනේෂ් පළවෙනි දැන් ඔබ විදේශ රටක තරගාවලියකට යන්නේ කුමන තරගාවලියකටද? මොකක්ද එහිදී ඔබ ලබන ජයග්‍රහණය? ඔව් ඇත්තටම 2012 තමයි මැලේසියානු විවෘත පැරාමාරල තරගාවලියට සහභාගී වුණේ. ඒ කියන්නේ 2012 ලන්ඩනයේ පැවති පැරාලිම්පික් තරග සුසුමල්ල තරගයක්. ඇත්තටම මම පරිසාද මට පසු කරලා ගියා. නමුත් මමට 2012 පැරාලිම්පික් අහිමි වුණා. මොකද ලෝක වෛද්‍ය වගකීමක් කරලා තියෙනවා මගේ තරගයට සහභාගී වෙන්න. නමුත් මගේ අවසනාවට මේ අවුරුද්දේ ඒ වෛද්‍ය වගකීම කරලා තිබ්බේ නැහැ ලෝකේ වෛද්‍යවරු. ඒ කියන්නේ කාලේ මදි වුණා මට. ඒ අහිමිවීමත් එක්කම ඉතින් මට සැලුන්නේ නැහැ. ඊට පස්සේ 2014 ආසියානු තරගාවලියට සහභාගී වුණා. ඒකෙන් 6 වෙනි ස්ථානය ලබා ගත්තා. ඊට පස්සේ 2015 නැවත ලෝකමල්ල ක්‍රීඩා තරගාවලියට සහභාගී වුණා. ඒකෙත් 6 වෙනි ස්ථාන ලබා ගත්තා. ඊට පස්සේ තමයි ඉතින් 2016 මාර්තු මාසයේ ජර්මනියේ පැවතුණා 2016 පැරාලිම්පික් තරගාවලියේ සුදුකන් තරගයක්. ඒකෙන් නව ශ්‍රී ලංකා වාර්තාව නැවත අලුත් කරලා රිදී පදක්කම දිනාගෙන 2016 පැරාලිම්පික් වල සුදුකන් ලැබුවා. දිනේෂ් මට කියන්නකෝ දැන් ඔබ ලෝක වාර්තාවකට හිමිකම් කියන්නේ පළවෙනි වතාවට මට මම දන්න විදිහට මීට අවුරුදු 2-3කට කලින් මොකක්ද ඒ තරගාවලිය? ඉන්දියානු ක්‍රීඩකයව පරාජය කරලා ලෝක වාර්තාවක් සමගින් ශ්‍රී ලංකාවට පැමිණුණා. මමත් වෙනත් නාලිකාවක වැඩ කරන කාලේ ගුවන් තොරතුරට යනවා ඔබව සම්බන්ධ කර ගැනීම සඳහා. එහිදී ඔබ ජයග්‍රහණයක් සමග ශ්‍රී ලංකාවට පැමිණෙන ඔබ ශ්‍රී ලංකාවෙන් යන්න කලින් මට කියනවා මම
මේ දෙයයි කරලා ලංකාවට එන්නේ කියන කාරණය රන් පදක්කම රැගෙන එනවා කියන කාරණය ඔබ පවසනවා. ඒ කාර්යය ඔබ බොහොම අපූර්වවට කරලා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ. මට කියන්නකෝ ඒ ජයග්‍රහණය පිළිබඳව විස්තර. ඔව් ඇත්තටම ජයග්‍රහණයේ 2016 පැරාලිම්පික් තරඟාව මම ලංකාවට ලෝකඩ පදක්කම රැගෙන ආවා. ඊට පස්සේ නැවත 2017 ලෝක මණ්ඩල ක්‍රීඩා තරඟ ලන්ඩනයේ ඒකේ රිදී පදක්කම රැගෙන ආවා. ඊට පස්සේ තමයි 2018 ආසියානු තරඟාවෙන් තමයි නව ආසියානු වාර්තාවක් තබලා ලංකාවට රන් පදක්කම රැගෙන ආවා 2018 වර්ෂයේ. එදත් ඔබ ලෝක වාර්තාවක් තබනවා. එදත් ඉන්දියානු ක්‍රීඩකයා අභිභවා ඔබ යනවා. ඔව් ඇත්තටම ඉන්දියානු ක්‍රීඩකයේ අභිභවාගයට ලෝක වාර්තාවට සෙන්ටිමීටර් 2.7ක දුරක් මදි වුණා. නමුත් ඉන්දියානු ක්‍රීඩකයා පරාජයටපත් වුණා. මම රන් පදක්කම ජයග්‍රහණය කළා. ඒක නව ආසියානු වාර්තාවක් දක්වා යන්න හැකි වුණා 2018 වර්ෂයේ. එහිදී ඔබට දැනුණු කොහොමද දැනුනේ පළවෙනි රන් පදක්කම ලබා ගද්දී ආසියානු තරගාවලියේදී? ඔව් ඇත්තටම ගොඩක් සතුටු වෙනවා. මොකද ලෝකයේ හිටපු ලෝක වාර්තාවට හිමි ක්‍රීඩකයා පරාජය කරලා ලෝක මල්ල ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කම හිමි ක්‍රීඩකයා පරාජයටපත් කරලා මට රන් පදක්කම ජයග්‍රහණය ගැන මම ඇත්තටම ගොඩක් සතුටු වුණා. මොකද නව ආසියානු වාර්තාවක්ත් එමෙ තරගයේ පිටවුවා. ඉතින් ගොඩක් සතුටු වුණා. මට හිතුණා ඉතින් 2020 පැරාලිම්පික් එකෙන් ලංකාවට අනිවාර්යෙන් ලෝක වාර්තාව රැගෙන එන්න පුළුවන් කියලා. දිනේෂ් දැන් එතකොට දැන් අපි ඔබ ගැන ශ්‍රී ලංකාවෙන් ඔබ පිටත් වෙද්දී යම් කිසි බලාපොරොත්තුවක් තිබ්බා ශ්‍රී ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඒ වගේම පැරාඔලිම්පික් කමිටියේ ශ්‍රී ලාංකීය ක්‍රීඩා ලෝලීන්ගේ සියලු දෙනාගේ බලාපොරොත්තුව වුණේ ඔබ ඒ බලාපොරොත්තුව බොහොම අපූර්වට සඵල කරනවා ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන්. මට කියන්නකෝ එවැලි ඔබ ඒ ජයග්‍රහණය කරපු වෙලාවේ හෙල්ල විසිකිරීමේ තරගාවලියෙන් රන් පදක්කම දිනලා ලෝක වාර්තාවක් සමගින් රන් පදක්කම දිනපු වෙලාවේ ඔබට මොකද හිතුනේ ශ්‍රී ලාංකීය ජාතියේ ජාතික වීරයෙක් විදිහට? ඔව් ඇත්තටම ඉතින් මම පඩිපෙලක් ආකාරයට තමයි ජයග්‍රහණ රැගෙන ආවේ. ඒ කියන්නේ 2016 පටන් ගන්න ලෝකඩ පදක්කමෙන් ජයග්‍රහණ රිදී පදක්කම නැවත ආසියානු රන් පදක්කම ජයග්‍රහණය කරලා නැවත 2019 ලෝක මල්ල ක්‍රීඩා තරගාවලියෙන් රිදී පදක්කම ජයග්‍රහණය තමයි 2020 පැරාලිම්පික සුදුසුකම් ලැබුවේ. ඊට පස්සේ ඉතින් මට ඉතින් පඩිපෙලක් ආකාරයට ජයග්‍රහණය ලැබලා මම 2016 තමයි අනිවාර්යයෙන් හිතාගත්තේ මම මේ ලෝක වාර්තාව අනිවාර්යෙන් බිඳහෙලනවා මේ කෙටි කාලයක් ඇතුළත කියලා. ඇත්තටම මම ඒ කියන්නේ 2018 වර්ෂයේ මගේ ලෝක වාර්තාවට යන්න තිබුණා. නමුත් කොන්දේ ආබාධ එක්ක වෙලා මාස ගාණක් පුහුණුවෙන් කටයුතු කරගන්න අපහසුතාවන. ඊට පස්සේ නැවත 2019 අතේ ආබාධයක් ආවා. ඒකට ප්‍රතිකාර කරලා මාස 3ක් 4ක් විතර ඒ ලෝක වාර්තාවට යන්න බැරුණා. ඊට පස්සේ ඉතින් මේ තුවාල සුවද කරගෙන 2020 ඇත්තටම ඔව් ඇත්තටම ගොඩක් සතුටුයි. ඒ කියන්නේ යුද්ධ කියන්නේ අවස්ථා දෙකදී රටට ලොකු දෙයක් කරලා කියන්නේ ලොකු ගෞරවයක් සහ රට බේරා ගන්න ලොකු ශක්තියක් දීලා ඇත්තටම ගැන මම සතුටු වෙනවා. කියන්නේ මම යුද්ධේ නිමා කරන්නත් දායක වෙලා ඊට පස්සේ යුද්ධෙන් ආබාධයටපත් වෙලා අවුරුදු 4ක් ප්‍රතිකාර ලැබලා නුහුණු ක්‍රීඩා උත්සවයකට යොමු වෙලා ටික කාලයක් ඇතුළත ලංකාවට ඔලිම්පික් රන් පදක්කම සහ ලෝක වාර්තාවක් රැගෙනීම ඇත්තටම මම ගොඩක් ආඩම්බර වෙනවා. හිතවතුනි අපි අද විකසිත සිත් වැඩසටහන තුලින් සොයා බලන්නේ අපේ රටේ නම ශ්‍රී ලාංකීය නම ලෝකයට ගෙනිච්ච අපේ රටේ අභීත රණවිරුවෙක් ඒ වගේම ලෝක පූජිත ක්‍රීඩකෙක් පිළිබඳවයි අපි කතා බහ කරමින් ඉන්නේ. අපි මේ විරාමයෙන් අනතුරුව ඔහුත් සමග තවත් තොරතුරු කතා කරනවා. හිතවතුනි අපි යලිත් එකතු වෙන්නේ උඳුවක් පොහොදා විකසිත සිත් වැඩසටහන සමගින් අද වැඩසටහනට එකතු වෙලා ඉන්නේ අපේ රටේ රණවිරුවෙක් අපේ රටේ නම ලෝකයට ගෙනිච්ච ජව සම්පන්න ක්‍රීඩකයෙක් කියන කාරණය ඔබ දන්නවා. ඊට කලින් කාරණයක් මතක් කරන්නට තිබෙනවා ඔබට. දැන් බොහෝ දෙනෙක් අතර යාල් ටීවී රූපවාහිනී නාලිකාව බොහොම ජනප්‍රියයි. ආබාධ සහිත ප්‍රජාව අතරේ බොහොම ජනප්‍රියයි. ඔවුන් අහනවා කොහොමද යාල් ටීවී නරඹන්නේ කියන කාරණය. යාල් ටීවී ඔබට නරඹන්නට පුළුවන් ASK කේබල් විෂන් හරහා සහ අපේ වැඩසටහන නරඹන්නට පුළුවන් යාල් ටීවී Facebook page එකට like එකක් දාන්න. එවිට ඔබට යාල් ටීවී වැඩසටහන නරඹන්න පුළුවන්. ඒ වගේම යාල් ටීවී YouTube නාලිකාව subscribe කරන්න. එවිට ඔබට යාල් ටීවී සියලු වැඩසටහන් නරඹන්න කියන කාරණය මතක් කරමින් මම නැවතත් දිනේෂ් පැත්තට හැරෙනවා. දිනේෂ් මේ මට කියන්නකෝ දැන් ඔබ අපේ රටේ නම
ලෝකයට ගෙනිච්ච ක්‍රීඩකයෙක් හැටියට ඔබට බොහෝ දෙනෙක් උදව් පදව් කරන්නට ඇති. විශේෂයෙන් ඔබේ පුහුණුකරුවන් කවුද? ඔවුන් කරපු කැපකිරීම කොයි වාගේද ඔබ වෙනුවෙන් කියන කාරණේ අපි ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මතක් කරමු. ඔව් ඇත්තටම මම යුද හමුදාන් ක්‍රීඩා පටන්ගෙන ඇත්තටම ඊට පස්සේ ජාතික පැරාලිම්පික් කමිටුවේ තමයි මේ ගමනේ ලොකු ශක්තියක් වුණේ. ඇත්තටම ඊට පස්සේ ක්‍රීඩා අමාත්‍යාංශය මැදිහත් වෙලා අපිට නේවාසිකව නවතන් දීලා කෑම් බීම ඉදුම් සියලු දේවල් ලබා දෙනවා තමයි පුහුණුවෙන් කටයුතු කරගෙන යන අවස්ථාව ලබා දුන්නේ. ඇත්තටම ක්‍රීඩා අමාත්‍යතුමාට බොහොමත් මිස්තිවන්ත වෙනවා. ඇත්තටම ඒ කියන්නේ එතුමා ලොකු ශක්තියක් වෙලා අපට තමයි මේ ජයග්‍රහණ යන ලොකු ශක්තියක් වුණේ එතුමා. ඊට පස්සේ විශේෂයෙන්ම කියනවා මගේ බිරිඳ ඇත්තටම ලොකු සහයෝගයක් දක්වුවා මට මේ තරඟවල සීලුම් තරඟවල යන්න. ඒ කියන්නේ එයා ලොකු කැපීමක් කරන දරුවෝ 3 දෙනා බලාගෙන ඇත්තම තුන්වෙනි මේ අවුරුද්දේ ජයග්‍රහණය යන්න ඉස්සෙල්ලා තුන්වෙනි පුතා ලැබුණේ අප්‍රේල් මාසේ 13 වෙනිදා. නමුත් මම මගේ බිරිඳ හොස්පිටල් නතර කරන්න 11 වෙනිදා තමයි මම ගිහිල්ලා 11 වෙනිදා නතර කරලා පුතා ලැබුණාට පස්සේ නැවත මම ගෙදර ගෙනත් දාලා 15 වෙනිදා 16 වෙනිදා නැවත කොළඹට ඇවිල්ලා පුහුණුවෙන් කටයුතු. එයා ඒ තරම් කැපීමක් කරලා ඉතින් මට ලොකු ශක්තියක් කියලා තමයි ජයග්‍රහණය යන්න හැපි වුණේ. එතකොට මේ රණවිරු බිරිඳක් වෙච්චහම දිනේෂ් බොහොම කැපකිරීම කරන්න එපා ඒ කාලේ ඉඳලම. දැන් කොහොමද මේ බිරිඳ හම්බ වෙන්නේ ඔබට සහ මේ ක්‍රීඩාවට කොයි ආකාරයෙන් සහයෝගයක්ද රණවිරුවෙක් හැටියට සහ ක්‍රීඩකයෙක් හැටියට ඔබට දක්වන සහයෝගය ගැන අපි කතා කරමු. දරුවෝ සහ බිරිඳ ඒ ජයග්‍රහණය ලබලා ආවට පස්සේ ඔවුන්ට ඇතිවෙච්ච සතුට සහ ඔවුන්ට ඇතිවෙච්ච හැඟීම ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒ ගැන කතා කරමු. ඔව් ඇත්තටම මට බිරිඳ හම්බුනේ මගේ අවස්ථ නෑන බිරිඳ මගේ අම්මගේ අයියාගේ දුව. ඇත්තටම අපි දෙන්නා ඉතින් පොඩි කාලේ ඉඳන්ම දන්නවා අඳුරනවා. ඊට පස්සේ ඉතින් අපි දෙන්නා යාළු වෙලා අවුරුදු 8ක් විතර යාළුලා ඉඳලා විවාහ ජීවිතයටපත් වුණා. ඊට පස්සේ තමයි ඉතින් අපි දෙන්නා තේරුම් ගන්න හැකියාව ලැබිලා තිනවා. ඒ කියන්නේ අපි දෙන්නා පොඩි කාලේ ඉඳන් ආශ්‍රය කරලා ඒ කියන්නේ එයාගේ දේත් දන්නවා මගේ දේත් දන්නවා එයා. ඒ ඉඳන් අපිට ගැටලුවක් වුණේ අපි දෙන්නා තාම වෙනකන් ඉතින් හරි සතුටින් ජීවත් වෙන්නේ. බිරිඳ සහ දරුවෝ 3 දෙනා මගේ අම්මා. ඒ 4 දෙනා 5 දෙනා ලොකු කැපීමක් කළා තමයි එදා ඉඳන් 2016 ඉඳන්ම බිරිඳ ගොඩක් කැපීම් කරා. ඒ කියන්නේ දෙවෙනි දුව ලැබෙන්නේදී 2016 පදක්කම ජයග්‍රහණය කරන්න යද්දි ඒත් එදත් කැපීම් කරා. යුද්ධ කරන කාලේ ගොඩක් කැපීම් කරා. ඒ කියන්නේ මම හිතන්නේ දැන් අම්මම 2005 යුද්ධ හමුදාවට බැඳිලා දැන් අවුරුදු 16ක් 17ක් විතරනවා. ඇත්තටම මම ඒ අවුරුදු 17ේම වැඩිපුර හිටියේ එළියේ. ඒ කියන්නේ ගෙදර රැඳෙන ප්‍රමාණය අඩුයි. අවුරුද්දකට සාමාන්‍යයෙන් දවස් 30ක් 35ක වැනි කාලයක් තමයි ගෙදර රැඳෙන්නේ. ඉතුරු මාස 11ම එළියේ තමයි. ඇත්තටම මේ අවුරුදු 17 මෙයා ගොඩක් කැපීම් කරලා තමයි මේ අද ඉන්න තත්ත්වය බලපුවම ඇත්තටම ගොඩක් සතුටු වෙනවා. ඒ කියන්නේ බිරිඳ දරුවෝ මගේ මෑණියා එයාලා ඒ කරන කැපීමකට මම අද ලංකාවේ සහ ලෝකේ ඉහළ තැනක ඉන්නවා. ඒ හින්දා ඉතින් එයාලා ගොඩක් සතුටින් ඉන්නේ. දිනේෂ් මට කියන්නකෝ දැන් පැරා ක්‍රීඩාව ගත්තාම දැන් අපේ රටේ බොහොම අඩු පහසුකම් යටතේනේ පැරා ක්‍රීඩාව මේ වෙනකොට කරගෙන යන්නේ. ලෝකයට ගියාම ලෝකයේ තත්ත්වය කොහොමද අපේ රටේ තත්ත්වය කොහොමද සංසන්දනාත්මකව කතා කරුවොත්? ඔව් ඇත්තටම ඉතින් ලෝකයේ තත්ත්වය නම් ඒ කියන්නේ එයාලා දැන් සාමාන්‍යයෙන් මගේ ඉන්දියන් ක්‍රීඩකයෝ 3 දෙනා එවුන්ගේ රටේ පුහුණුවෙන් කටයුතු කරේ. ලෝකයේ හොඳම පුහුණුව ලබන මේ පින්ලන්තේ තමයි ට්‍රේනින් කරේ. ඒ කියන්නේ ත්‍රෝයින් ඉවෙන්ට් වලට හොඳම රට තමයි පින්ලන්තේ. ඉන්දියන් ක්‍රීඩකයෝ එහෙ තමයි ට්‍රේනින් වුනේ. නමුත් මගේ පුංචි රටේ කියන්නේ ක්‍රීඩකයෙක් ගත්තාම ඒ කියන්නේ සාමාන්‍යයෙන් තමුන්ට ලැබෙන දේෙන් හොඳට පුහුණුවෙන් කටයුතු කරලා උපරිම දෙයක් කරන්න තමයි මගේ බලාපොරොත්තුව. ඇත්තටම ඒ කියන්නේ ආබාධිත ප්‍රජාවට මම හිතන්නේ මේ නව ක්‍රීඩා අමාත්‍යතුමා ලොකු සහායයක් ලබා දුන්නා. කියන්නේ පෙර කාලේ ඇත්තටම කියන්නේ මේ ඉස්සරලා අපට ලැබුණේ කියන්නේ සාමාන්‍යයෙන් අපේ රැගෙන පදක්කමත් ආබාධිතත්වයටපත් කරලා තමයි කතා කරුවේ. නමුත් නව ක්‍රීඩා අමාත්‍යතුමා ඇත්තටම ලොකු ශක්තියක් වෙලා ඇත්තටම ලොකු ධෛර්යයක් වුණා. ඔහු එතුමා තීරණය කරා එතුමා ක්‍රීඩා අමාත්‍යාංශය බාරගත්තට පස්සේ ආබාධ්‍ය කියලා නැහැ. සියලුම ක්‍රීඩාවල් එකයි. සියලුම දෙනා ගේන පදක්කම් කියලා එතුමා තීරණය කරලා අනිත් ක්‍රීඩකයන්ට ලබා දෙන වටිනාකමත් අපට ලබා දීලා අපි ලොකු ශක්තියක් ලබා දුන්නා. ඇත්තටම මම හිතන්නේ මගේ ජයග්‍රහණයේ රහසත් ඒක වෙන්නේ නැති ලොකු ඒ කියන්නේ උත්තේජනයක් ලැබුණා. ඒ කියන්නේ අපි ලොකු කලකිරීමකින් හිටියා. අපි ගේන පදක්කම කියන්නේ අර මම හිතන්නේ හතරට බෙදලා හතරෙන් එකකට තමයි අපට ලබා දුන්නේ. ඒ කියන්නේ පදක්කමත් ආබාධිතත්වයටපත් කළා තමයි පහුගිය කාලේ කියන්නේ මම අර දේශපාලන ගැන කතා කරනවා නෙවෙයි. මගේ හිතට දැනෙන හදවතින් කියන දේ මේ. ඇත්තටම ඒක තමයි කතාව. දැන් ඉතින් මේ ලොකු ශක්තියක් අපිට දැන්
මගේ ජයග්‍රහණයෙන් පස්සේ ඇත්තටම ආබාධිත ප්‍රජාවට ලොකු ශක්තියක් ලැබිලා තිනවා. ඒ කියන්නේ හැම අතින්ම හැමෝම උදව් කරනවා. හැමෝම සහායලා පැවිදිලා දැන් ආබාධිත ක්‍රීඩාවට ලොකු තැනකට ගෙනල්ලා තිනවා. දිනේෂ් මට කියන්නකෝ දැන් ලෝකේ බොහෝ රටවල් වල දැන් බොහෝ වෙලාවට ජාතික ගීය ගායනා වෙනවනේ. මීට කලින් ගායනා වුණානේ අනික් ඉන්දියාවේ. එහෙම අපිට කලින් ගායනා. දැන් ලෝකේ ප්‍රථම වතාවට තමයි ශ්‍රී ලාංකීය ජාතික ගීය ටෝකියෝ නුවර ජපානයේ ටෝකියෝ නුවර ඇසෙන්නේ. ඒ ඇසෙන වෙලාවේ ඔබේ හදවතට දැනුණු දේ. ඔව් ඇත්තටම ඒ දැනෙන හැඟීම ඇත්තටම වචන වලට හරවන්න ගොඩක් අමාරුයි. ඒක හදවතින් වෙන දෙයක්. ඒ කියන්නේ ලොකු ආඩම්බරයක් දැනුණා. ඉතින් ලංකාවේ පළවෙනි වතාවට ඔලිම්පික් ක්‍රීඩාවලකදී ජාතිකීය වාදිනවා කියන්නේ ඉතින් එතනින් එහාට ඉතින් සතුටක් නැහැ ක්‍රීඩකයෙකුට. ඒක තමයි තියෙන ලොකුම ශක්තිය, ලොකුම සතුට. දිනේෂ් දැන් ඉදිරි තරඟාවලි පිළිබඳව ඔබේ බලාපොරොත්තුව කොහොමද? ඉදිරි තරඟාවලියේදී ඔබේ සූදානම කොහොමද? ඉදිරියේ පැවැත්වෙන ආසියානු තරඟාවලිය එනවා. ඒ තරඟාවලිය වලට ඔබේ සූදානම කොහොමද මේ වෙනකොට ලෝක පූජිත ක්‍රීඩකෙක් හැටියට? ඔව් ඇත්තටම ලබන අවුරුද්දේ පැවැත්වෙන ආසියානු තරඟාවලිය චීනයේ සහ ලෝකමල්ල ක්‍රීඩා තරඟාවලිය ජපානයේ නැවත ලබන අවුරුද්දේ තරඟාවලිය දෙකක් පැවැත්වෙනවා. ඒ කියන්නේ ලෝකමල්ල ක්‍රීඩා තරඟාවලිය මේ අවුරුද්දේ තියෙන තිබ්බේ. නමුත් ලෝක වසංගතය නිසා ලබන අවුරුද්ද වෙනකන් දීර්ඝ කරා. ඇත්තටම මම බලාපොරොත්තු වෙනවා ඉතින් ලබන අවුරුද්දේ පැවැත්වෙන තරඟාවලිය දෙකෙන් අගෝස්තු මාසයේ සහ ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන තරඟාවලිය දෙකෙන් ලංකාවට නැවත රම් පදක්කම් දෙකම අනිවාර්යෙන් ඒ කියන්නේ මගේ අර තිබ්බ ලෝක වාර්තාවත් එක්කම නැවත ලංකාවට රම් පදක්කම් දෙක රැගෙන තමයි බලාපොරොත්තු වෙ. ඊට අමතරව 2020 නැවත පැරිසියේ පැවැත්වෙන පැරාලිම්පික් තරඟාවලිය ඒකෙන් නැවත ලංකාවට රම් පදක්කම් රැගෙන තමයි මගේ ඉදිරි බලාපොරොත්තු. දිනේෂ් මට කියන්නකෝ දැන් ඔබට ශ්‍රී ලංකා පැරා ඔලිම්පික් කමිටුවෙන් කොයි වගේ සහයෝගයක්ද මේ වෙනකොට ලැබෙන්නේ? ඔව් ඇත්තටම ලොකු සහායයක් ලැබෙන. ඒ කියන්නේ 2019 2020 පෙබරවාරි මාසයේ ඉඳන් කොවිඩ් වසංගතය නිසා ලෝකයේ මේ අපේ ලංකාවේ ලොක්ඩවුන් කළා. දෙම නමුත් ක්‍රීඩා අමාත්‍යතුමා සහ ක්‍රීඩා සභාවේ සභාපතිතුමා මහේල් ජයවර්ධන මතක් කරනවා අනිවාර්යෙන්. ඒ කියන්නේ එතුමන්ලාගේ හොඳ කළමනාකරණයක් තිබිලා ඇත්තටම ජාතික පැරාලිම්පික් කමිටුව සියලු සංගම් එක්ක අහුවෙලා ඇමතුමා ක්‍රීඩා සභාව ඒ සියලුම දෙයක් අහුවෙලා රට ලොක්ඩවුන් කරලා තිබ්බත් ජාතික තලයේ ක්‍රීඩකයන් ක්‍රීඩා අමාත්‍යාංශයේ නිවාසිකව තබාගෙන සියලුම දේවල් ලබා දීලා පුහුණුවෙන් කටයුතු නතර කරන අවස්ථාව දුන්නා. ඒ කියන්නේ අපිට දිගටම පුහුණුවෙන් කටයුතු කරගෙන යන්න අවස්ථාව සලසා දුන්නා. ඇත්තටම මම හිතන්නේ මේ ජයග්‍රහණය වල රහසත් ඒක වෙන්නේ නැති. ඒ කියන්නේ නැත්තම් අපි ගෙදරටලා හිටියනම් ඇත්තට මෙච්චර ලොකු පුහුණුවෙන් කටයුතු කරගන්න හැකි වෙන්නේ නැහැ. ඇත්තටම ජාතික පැරාලිම්පික් කමිටුව ඒ දක්වපු ඒ මහන්සිය ප්‍රතිඵල එතුමන්ට ලැබිලා තිනවද? දිනේෂ් මට කියන්නකෝ දැන් එදා නැති පිළිගැනීමක් ඔබට තියෙනවා. ඒ බව බොහොම අපූර්වට ඔප්පු වුණා මේ ඊයේ පෙරේදා LPL තරගාවලියේදී. ඔබ ආරම්භක උත්සවයට සහභාගී වුණ ආරම්භක මේ ඒ සංඥාව ලබා දීම සඳහා මට ඒ පිළිබඳව කතා කරමුකෝ. ඒ වෙලාවේ කොහොමද ඔබට ඇතිවෙච්ච හැඟීම වෙනත් ක්‍රීඩාවක් වෙනුවෙන් ඔබ නියෝජනය කර මේ පැරා ක්‍රීඩකයෙක් වෙනුවෙන් වෙනත් ක්‍රීඩාවක් නියෝජනය වෙනුවෙන් ඒ ආරාධිත අමුතෙක් හැටියට සහභාගී වීම කොයි ආකාරයෙන්ද ඔබට දැනුනේ? ඔව් ඇත්තටම ගොඩක් සතුටු වුණා. ඒ කියන්නේ මම ඔලිම්පික් පදක්කම ජයග්‍රහණය කරාට වැඩිය ලොකු සතුටක් දුණා. ඒ කියන්නේ ඇත්තටම මේ ජයග්‍රහණයත් එක්කම මම කරලා තියෙන මේකත් එක්කම මට ඒ ආරාධනය ක්‍රීඩා අමාත්‍යතුමා ලබා දුන්න ඇත්තම එතුමා ඇත්තටම ක්‍රීඩකයන්ට ලොකු චිත්ත ධෛර්යය ලබා දෙනවා. ඒ කියන්නේ මානසික මට්ටමින් ඉහළ නංවන්න තමයි එතුමා නිතරම උත්සාහ කරන්නේ. ඇත්තටම ගොඩක් සතුටුයි. මම හදවතින් මේ ස්තුති කරනවා ක්‍රීඩා අමාත්‍යතුමාට. මොකද ක්‍රීඩකයන් සාමාන්‍යයෙන් අපේ රටේ වෘද්ධ දින සාමාන්‍ය ක්‍රීඩකෙක් ජයග්‍රහණය කරොත් උපරිම සතියයි දෙකයි මතක තියෙන්නේ. නමුත් ක්‍රීඩා අමාත්‍යතුමා ඒක මතකේ නැවත ආවර්ජනය කරන්න මොකක් හරි සංකල්පයක් ගෙනල්ලා ක්‍රීඩකව නැවත ඉදිරියට ගෙන්න. ඒ කියන්නේ චිත්ත ධෛර්යය නිතරම නගා සිටවන්න තමයි එතුමා උත්සාහ කරන්නේ. දිනේෂ් අනාගත බලාපොරොත්තු මොනවද මේ පැරා ක්‍රීඩාව වෙනුවෙන් ඔබේ මොකක්ද පැරා ක්‍රීඩාව වෙනුවෙන් ඔබේ තියෙන බලාපොරොත්තු අනාගතයේදී සිදු කරන්නට? සාමාන්‍යයෙන් අපි විශ්‍රාම ගන්න දවසක් එනවා කියමුකෝ. එදාට ඔබේ තියෙන බලාපොරොත්තු මොකද්ද ශ්‍රී ලාංකීය පැරා ක්‍රීඩාව වෙනුවෙන්? ඔව් ඇත්තටම වෙනදා තිබ්බ පැරා ක්‍රීඩකයන්ට වගේ නෙමෙයි දැන්. ඒ කියන්නේ අපි ගොඩනැගුණේ හරි අමාරුවෙන්. ඒ කියන්නේ අපිට ඒ කියන්නේ අපේ ආරම්භයේ කිසිම දෙයක් තිබුණේ නැහැ අපිට. නමුත් මගේ ජයග්‍රහණයත් එක්කන් පඩිපෙළක් ආකාරයට ගොඩනැගෙමින් නැත්තරම ජාතික පැරා ක්‍රීඩාවට දැන් ලොකු ශක්තියක් ලැබලා තිනවා මගේ ජයග්‍රහණයත් එක්ක. ඇත්තටම අපිට අනුග්‍රහයකෝ ඒ කියන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයේ සහයෝගය ලබා දෙනවා. හැම පැත්තෙම සහයෝගය ලබා දීලා තිනවා. දැන් ඇත්තටම පැරා ක්‍රීඩකයන්ට දැන් කිසි ප්‍රශ්නයක් නැතුව ක්‍රීඩා කටයුතු කරන යන අවස්ථා උදා වෙලා තිනවා. ඇත්තම ඉදිරියේදී මම ක්‍රීඩාවෙන් ඇත්තටම සමුගත්තට පස්සේ මම ඇත්තම ක්‍රීඩකයන්ට ඒ කියන්නේ
පුහුණුකරුවෙක් වශයෙන් කියන්නේ මම අවුරුදු දෙකක් විතර ගෙදරටලා ඉන්න ඕනේ. ඒ කියන්නේ බිරිඳයි දරුවොත් එක්කන් අවුරුදු දෙක විතර කාලයක් ඉන්න ඕනේ. ඒ කියන්නේ ඒක එයාලත් එක්ක අවුරුදු 17ක් විතර මම නිතරම රැඳුන්නේ නැහැ. ඊට පස්සේ මම නැවත පුහුණුකරුවෙක් වශයෙන් නැවත සේවයක් කරන්න බලාපොරොත්තු වෙනවා. දිනේෂ් දැන් බොහෝ නාලිකාවලින් ඔබ පිළිබඳව කතා කෙරුවා YouTube නාලිකාවලින් රූපවාහිනී නාලිකාවලින් අපේ ගරු නාලිකා ප්‍රධානී ශාසික වික්‍රමාරච්චි මහත්මයාගේ දැඩි ඉල්ලීමක් තිබ්බා ඔබ රැගෙන ඇවිල්ලා යාල් TV හරහා ඔබේ කතාව කියන්නට කියලා කියන කාරණය ඔහුගේ දැඩි ඉල්ලීම මත හැබැයි මේ මට මෙහෙම හිතුණා දිනේෂ් දැන් බොහෝ අපේ රටේ බොහෝ නාලිකා තියෙනවානේ ඒ කරපු දාට පමණයි ඔවුන් පිළිබඳව කතා කරන්නේ. එතනින් පස්සේ ඒ ක්‍රීඩකයා හිටියද නැද්ද කියන කාරණය ආවාද සහිත ප්‍රජාව පිළිබඳව වැඩසටහන් කරනවද නැද්ද කියන කාරණය ඔවුන් විලාවකට පසකලා කටයුතු කරනවා. මේ ඒ නිසා මේ අපි ආවාද සහිත ප්‍රජාව වෙනුවෙන් අඛණ්ඩව දීර්ඝව වැඩසටහන් ඉදිරිපත් කරන නාලිකාවක් හැටියට යාල් TV නාලිකාව දැන් මේ දවස්වල ආවාද සහිත ප්‍රජාව අතර බොහොම ජනප්‍රියයි. මට කියන්නකෝ මේ යාල් TV හරහා මුළු ලෝකෙටම මේ වගේ නාලිකාවක් බිහිවීම පිළිබඳව ලෝක පූජිත ක්‍රීඩකෙක් හැටියට ඔබේ තියෙන හැඟීම මොන වගේද? ඔව් ඇත්තටම මට හිතෙන දේ ඇත්තටම මේ ආබාධිත ප්‍රජාවට ලොකු ශක්තියක් වගේම ඇත්තටම මේ වගේ වැඩසටහන් කරනකොට ඇත්ත ආබාධිත ප්‍රජාවට ලොකු ශක්තියක් වෙනවා. ඇත්තටම ඉතින් සුබ පතනවා මේ වගේ ටීවී channel එක ඉදිරියට ගමන සුබ වෙන්න කියලා. දිනේෂ් මේ වැඩසටහන අවසන් කරන්න කාල වේලා වෙලමිලා මට කියන්නකෝ ඔබට මේ වෙනකොට බොහෝ දෙනෙක් උදව්පදව් කරනවා සහ ඔබේ ගමේ ඔබේ ප්‍රජාවේ අය බොහොම අපූර්වට ඉහළින් කතා කරනවා. මට කියන්නකෝ ඔවුන් පිළිබඳව කොයි වාගේ ශක්තියක්ද ගමින් මේ වෙනකොට අනුරාධපුර ප්‍රදේශයෙන් ඔබට ලැබෙන්නේ. අපි දැක්කා ඒ ගෞරවය ඔබට ලබා දෙනවා ඒ ගම්වැසියන්. ඔව් ඇත්තටම කියනවා නැත්තම් ලොකු කියන්නේ ගමේ ජනතාවට ලොකු ශක්තියක් කියලා දෙනවා. මම කියන්නේ කාගම කියන පුංචි ගම්පසේදය ලෝකෙම දැනගත්තා. ඒ කියන්නේ ඒ වගේ ගමක් තියෙනවද කියලා අපේ ලංකාවේ දන්නේ නැහැ. නමුත් මගේ ජයග්‍රහණෙත් එක්ක කාගම කියන පුංචි ගම මුළු ලෝකෙම දැනගත්තා. ඇත්තම එයාලා ගොඩක් සතුටින් ඉන්නේ. ඒ කියන්නේ මම ලංකාවට පැමිණිලා ජයග්‍රහණය පසු ලංකාවට පැමිණිලා උඩුගුවෙන් තමයි මගේ පාසල් භූමියේ ගුවන් මේ චොපර් එක ලෑන්ඩ් කරේ. ඇත්තටම ඉතින් එයාලා ගොඩක් සතුටු වුණා මම ඉගෙනගත්ත පාසලේ. මටත් ඇත්තටම එයාගේ ඇඬුණා. ඇත්තටම කියන්නේ මගේ පාසලේ මං සෙල්ලම් කරපු පිට්ටනියේ චොපර් එකෙන් ගිහිල්ලා බලන එක ලොකු ආඩම්බරයක්. ඇත්තටම ඔවුන් ඇත්තටම ඉහළ පිළිගැනීමක් මට ලබා දීලා පිළිගත්තා. දිනේෂ් මට කියන්නකෝ එතකොට දැන් අනාගතයේ තවත් බොහෝ ක්‍රීඩකයෝ මේ පැරා ක්‍රීඩා බිමට එන්නට බලාපොරොත්තු වෙන්නේ නැති සහ ඔබ ආදර්ශයට අරගෙන ඔවුන් ක්‍රීඩාව ගොඩනගන්නට බලාපොරොත්තු වෙන්නේ නැති සහ ආබාධ සහිත ප්‍රජාවේ මේ ක්‍රීඩිකාවන්ට සහ ආබාධ සහිත ප්‍රජාවේ ඉන්න ආදරණීය දෙමව්පියන්ට ක්‍රීඩකයෙක් හැටියට ඔබට දෙන්න පණිවිඩයක් ඇති. ඒ පණිවිඩය දෙන්න හොඳම වෙලාව කියලා හිතනවා මේ වෙලාව. ඔව් ඇත්තටම ආබාධිතයි කියලා හැංගිලා හිටියොත් තමුන්ට ඉදිරියට එන්නේ නැහැ. තමුන් ආබාධයි කියලා හිතන්නේ නැතුව තමුන්ගේ ආබාධය බාධාවක් නොකර තමුන්ගේ චිත්ත ධෛර්යය ඉහළ නංවගෙන ඒ කියන්නේ ආබාධිත ප්‍රජාවට ඇත්තටම කියන්නේ ඔහුගේ හිතේ ශක්තිය වැඩි. ඒ ශක්තියත් ඉදිරියට දාන තමුන්ට ක්‍රීඩා පමණක් නෙවෙයි. සංගීතය, නර්තනය, ගායනය හැම දෙයකින්ම තමුන්ට කුමන හෝ දෙයකින් ඉදිරියට ගමන් කරන්න පුළුවන් හැකියාවක් තියෙන්න පුළුවන්. ඇත්තට මම කියන්නේ හැංගිලා ඉන්නේ නැතුව ඉදිරියට ඇවිල්ලා මම වගේ ලෝකේ ජයග්‍රහණය කරලා ලංකාවට කීර්තියක් ගත් කරගෙන තියලා මම ප්‍රාර්ථනා කරනවා. කියන්නේ තමුන්ට කියන්නේ ආබාධිත ප්‍රජාවට ලොකු ශක්තියක් තියෙනවා. අනිත් පුජ්‍යලන්ට වැඩි ලොකු ශක්තිය මානසික ශක්තියක් තියෙනවා. ඒත් එක්කම ලෝක ජයග්‍රහණ කරන්න පුළුවන් අනිවාර්යයෙන්. එහෙමනම් දිනේෂ් මේ අද ඔබේ කාර්ය බහුලත්වයේ මැද අපේ ආරාධනාව පිළිගත්තට බොහොම ස්තුතියි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබේ ඉදිරි ක්‍රීඩා ජීවිතය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තව ජයග්‍රහණ ශ්‍රී ලංකාවට ගෙන එන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා යාල් TV කණ්ඩායම අපි සියලුම දෙනා ඔබට ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අද වැඩසටහන පැවුනාට. බොහොම ස්තුතියි. එහෙමනම් හිතවතුනි අද මම විශ්වාස කරනවා යාල් TV උඳුවප්පෝ දින විකසිත වැඩසටහන බොහොම අපූර්ව වැඩසටහනක් ඔබට ගන්නට දෙයක් බොහෝ දේවල් ඉතුරු වෙන්නට ඇති කියන කාරණය මතක් කරමින් අද වැඩසටහනෙන් මේ විදිහට සමු අරගෙන යනවා. යලිත් ලබන පුන් පොහෝ දිනෙත් අලුත් අවුරුද්දක අලුත් බලාපොරොත්තු සමගින් හමුවීමේ බලාපොරොත්තුවෙන් ලබන්නා වූ නත්තල ඒ වගේම ලබන්නා වූ ශ්‍රී සුබ නව වසර සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. අපි අලුත් අවුරුද්දේ අලුත් දවසක අලුත් විදිහට හමු වෙමු.